හරි. අපි පොඩ්ඩක් පුතේ මේ කතා කරපු ටිකේ නෝට් එක ලියලා ඉමු. ඊට පස්සේ අපි ටික සාකච්ඡා කරමු. හොඳේ? right. දැන් ලියන්න පටන් ගන්න කට්ටිය. අලුත් පාඩමට 4 වෙනි පාඩම විතර ලියලා නේද? ලියා ගන්න මාතෘකාව ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය. හරි. මාතෘකාව ලියා ගන්න පුතේ හැමෝම ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය. මාතෘකාව තමයි ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය. 4 වෙනි පාඩම. මාතෘකාව ලියන්න. හරිද? ඔයගොල්ලෝ ලියුවට පස්සේ පොඩ්ඩක් ඕකේ කියලා දාන්න. එතකොට මම දන්නවනේ ඔයගොල්ලෝ ඉවරයි කියලා නේ. right. ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය. හරිද? හරි. අපි පුතේ මේ පල්ලෙහාට ලියාගෙන යනවා පොයින්ට් ෆෝම් එකකින්. හරිද? පළවෙනි කරුණ ලියාගෙන තරුවක් දාලා යුරෝපා ජාතීන් 4ක් යුරෝපා ජාතීන් 4ක් ඉන්දියාවට පැමිණෙන ලදී. යුරෝපා ජාතීන් 4ක් ඉන්දියාවට පැමිණෙන ලදී. හරිද? ඊළඟට පුතේ ඒ යුරෝපා ජාතීන් 4 එතරම් පල්ලෙහාට ලියා ගන්න වෙන පාටකින් ලියාගත්තු හුවර එක හයිලයිට් වෙවි. හරිද? එතරම් පල්ලෙහාට ලියන යුරෝපා ජාතීන් 4. මොකද්ද යුරෝපා ජාතීන් 4 පුතේ? පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්, ප්‍රංශ ජාතිකයන්. right? පල්ලෙහාට ලියා ගන්න. right? පෘතුගීසීන්, එක පෘතුගීසීන්, දෙක ලන්දේසීන්, right? 3 ඉංග්‍රීසීන්, 4 ප්‍රංශ ජාතිකයන්. right? පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්, ප්‍රංශ ජාතිකයන්. හරි. දැන් තරුවක් දාලා පුතේ ලියන්න ඊළඟ කරුණ. ඒ 4 ලියලා ඉවරයි නේද? මෙම යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීමට ප්‍රධාන හේතු දෙකක් බලපාන ලදී. මෙම යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීමට ප්‍රධාන හේතු දෙකක් බලපාන ලදී. හරිද? right. එහෙනම් පුතේ හේතු දෙක අපි ලියමු. විතරම් පල්ලෙයන් හේතු දෙක ලියා ගන්න. ඒකත් වෙන පාටකින් ලියන්න වඩා හොඳයි. හේතු දෙක highlight කරලා පේන නිසා. පළවෙනි හේතුව තමයි වෙළඳාමෙන් වාසි ලබා ගැනීම. right? පළවෙනි හේතුව තමයි ඒගොල්ලෝ පැමිණෙන පුතේ වෙළඳාමෙන් වාසි ලබා ගැනීම. හරිද? දෙවෙනි හේතුවත් ලියා ගන්න එහෙනම්. දෙවෙනි හේතුව
සිය ආගම වූ කිතුණු දහම ප්‍රචාරය කිරීම. සිය ආගම වූ කිතුණු දහම ප්‍රචාරය කිරීම. සිය ආගම වූ කිතුණු දහම ප්‍රචාරය කිරීම. හරිද? ඒගොල්ලෝ එන අරමුණු දෙක තමයි පුතේ එන්නේ එකක් වෙළඳාමෙන් ලාභ ලබා ගන්න. අනිත් එක තමයි කිතුණු දහම ව්‍යාප්ත කරන්න. හැබැයි ඒගොල්ලෝ තේරුම් ගත්තම දේශපාලනය දුර්වලයි කියලා ඒගොල්ලෝ ඒ රටවල් අල්ල ගන්නත් උත්සාහ කරනවා. හරිද? රයිට් ලියා ගන්න එහෙනම් ඊළඟ කරුවක් දාලා නමුත් ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් තුල දේශපාලන එක්සත් භාවයක් නොතිබුණු බැවින් යුරෝපා ජාතීන් එම රටවල් තුල ඔව් පැටබය වාක්‍යය කියන්නම්. නමුත් ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් තුල දේශපාලන එක්සත්භාවයක් නොතිබුණු බැවින් යුරෝපා ජාතීන් එම රටවල් තුල දේශපාලන බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන ලදී. ඉවරද ඒ වාක්‍යය? ඉවරයි කියන පුතේ. උත්සාහ කරන ලදී. හරි. එහෙනම් පුතේ දැන් ලියා ගන්න අලුත් අනුමාත්‍රකාව. right? අලුත් අනුමාත්‍රකාවක් පෘතුගීසීන් ඉන්දියාවට පැමිණීම. මුලින්ම ලියන්න යන්නේ පෘතුගීසීන් ඉන්දියාවට පැමිණීම පිළිබඳ. ඒගොල්ලෝ මුලින්ම අනුමාත්‍රකාව පෘතුගීසීන් ඉන්දියාවට පැමිණීම. පෘතුගීසීන් ඉන්දියාවට පැමිණීම. ඒක
තමයි පුතේ අනුමාත්‍රිකාව. හරිද? දැන් තරු යටතේ පුතේ තරු දාලා ලියන්න කරුණු වශයෙන් පළවෙනි තරු දාලා පළවෙනි කරුණ ඉන්දියාවට පැමිණි පළමු යුරෝපා ජාතිය වනුයේ ඉන්දියාවට පැමිණි පළමු යුරෝපා ජාතිය වනුයේ කවුද? පෘතුගීසීන්ය. ආසියාවටත් එහෙමයි ඉන්දියාවටත් එහෙමයි right? ඉන්දියාවට පැමිණි පළමු යුරෝපා ජාතිය වනුයේ පෘතුගීසීන්ය. ඉන්දියාවට පැමිණි පළමු යුරෝපා ජාතිය වනුයේ පෘතුගීසීන්ය. හරි. තරුවක් දාලා පුතේ ලියන්න ඊළඟ කරුණ. පෘතුගීසීන් ඉන්දියාවට පැමිණෙන විට පෘතුගීසීන් ඉන්දියාවට පැමිණෙන විට පෘතුගීසීන් ඉන්දියාවට පැමිණෙන විට ඉන්දියාව තුල පෘතුගීසීන් ඉන්දියාවට පැමිණෙන විට ඉන්දියාව තුල දේශපාලන එක්සත් භාවයක් ඉන්දියාව තුල දේශපාලන එක්සත් භාවයක් නොතිබුණි. දේශපාලන එක්සත් භාවයක් නොතිබුණි. ඔයාලට කියපු කරුණු තේරුණා නේද පුතේ? දේශපාලන එක්සත් භාවයක් නොතිබුණා කියන පුතේ මේ එක තනි රටක් විදිහට පාලනය වුණේ නේ. දේශපාලන වශයෙන් රටවල් ගොඩකට රාජ්‍යයන් ගොඩකට බෙදලා තිබුණා. ඒගොල්ලෝ අතර එක්සත්කමක් තිබ්බේ නෑ. ඒගොල්ලෝ එකමුතුවක් තිබ්බෙත් නෑ. right? ඒ නිසා දේශපාලන වශයෙන් දුර්වලයි පෘතුගීසීන් එනකොටත් ඉන්දියාවේ තත්ත්වය. right. ඊළඟ කරුණ ලියන්න. ඔවුන් ඉන්දියාවට පැමිණෙන විට ඔවුන් කියන පුතේ පෘතුගීසීන්. right? ඔවුන් ඊළඟ කරුණ මේ කියන්නේ තරුවක් දාලා ලියන්න. ඔවුන් ඉන්දියාවට පැමිණෙන විට ඔවුන් ඉන්දියාවට පැමිණෙන විට දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍ය highlights කරගත්තා කමන්නේ. විජයනගර අධිරාජ්‍ය ඒක තමයි තිබ්බේ කෙනෙක්. විජයනගර අධිරාජ්‍ය පැවති අතර මොකද්ද සර් විජයනගර අධිරාජ්‍ය පැවති අතර රට අභ්‍යන්තරේ ස්වාධීන රාජ්‍යයන් කීපයක්ම පැවතුණි. රට අභ්‍යන්තරේ ස්වාධීන රාජ්‍යයන් කීපයක් පැවතුණි. රට අභ්‍යන්තරේ ස්වාධීන රාජ්‍යයන් කීපයක්ම පැවතුණි. ඉවරනම් කියන්න.
තරුවක් දාලා ලියන්න පුතේ නම් ඊළඟ කරුණ. මීට අමතරව වෙරළබඩ ප්‍රදේශවලද ස්වාධීන රාජධානීන් කිහිපයක් පැවතුණි. මීට අමතරව වෙරළබඩ ප්‍රදේශවලද ස්වාධීන රාජධානීන් කිහිපයක් පැවතුණි කියලා පුතේ ඒ පැවතිච්ච රාජධානි දෙක නම් දීලා තියෙනවා අපිට පල්ලෙහාට ලියා ගන්න. එක කැලිකට් දෙක ගෝව. කියලා ලියා ගන්න. එතන මෙයාට මීට අමතරව වෙරළබඩ ප්‍රදේශවල ස්වාධීන රාජධානීන් කිහිපයක් පැවතුණි. හරිද? එක කැලිකට් දෙක ගෝව. මීට අමතරව වෙරළබඩ ප්‍රදේශවලද ස්වාධීන රාජධානීන් කිහිපයක් පැවතුණි. එක කැලිකට් දෙක ගෝව. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් මේ සිතියමෙන් ගෝව. මොකද ගෝව නිවැරදිවම ඒගොල්ලන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වුණේ. සිතියමෙන් අපි බලමු ගෝව කොතනද තියෙන එක. right. රතු පාට ටිකක් තියලා තියෙන පුතේ ඉන්දියාවේ මෙතනට තමයි අපි ගෝව කියලා කියන්නේ. එතන තමයි පෘතුගීසීන් තමන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය පිහිටවා ගත්තේ. හරිද? අట్ලිවන්නේ එක කැලිකට් දෙක ගෝව කියලා. right. දැන් තරුවක් දාලා ඊළඟ කරුණු ලියා ගන්න. මෙම රාජධානි අතර එක්සත් භාවයක් නොතිබූ බැවින් පෘතුගීසීන්ට මොකද්ද දැන් මෙම රාජධානි අතර එක්සත් භාවයක් නොතිබූ බැවින් පෘතුගීසීන්ට ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයක බලය පිහිටුවා ගැනීමට හැකි විය. හරි. ඒතකොට දැන් ඔය අපි ලිව්වේ මේ පෘතුගීසීන් ඉන්දියාවට පැමිණීම පිළිබඳව බොහොම කෙටියෙන් මම දුන්නේ. මොකද ඒකේ ප්‍රශ්න ටික අපි ටියුට් එකෙන් තමයි කරන්නේ. තේරෙනවද? ඔක ඉතුරු කාරණා ටික අපි ටියුට් එකෙන් සාකච්ඡා කරනවා. ලියනවා. හරිද? හරි. ඒ නිසා දැන් ලියා ගන්න ඊළඟ අනු මාතෘකාව ලන්දේසීන් ඉන්දියාවට පැමිණීම. අපිට අදාළ තියෙන එකනේ. ඔව්. ගෲප් එකට දානවද කියලා අහලා තියෙනවා නෝට් එක. ඔව්. ගෲප් එකට දාන්න. හරිද? හැබැයි දැන් ලියා ගන්න. දැම්ම නෝට් එක දෙන්න මොකද දන්නවද? නැත්නම් ඕක දැන් ඔයාලට ගෙදර වැඩක්. ඒතකොට වැඩ ගොඩ ගහනවා. නෝට් එක මම පුළුවන් තරම් මේ වෙලාවේ දෙන්න බලනවා. බැරි ටික තමයි ගෲප් එකට දාන්නේ. නැත්නම් වැඩ ගොඩ ගහන මොකට එකක්වත් කරගන්න බැරිද? හිතනවා දැන් ඔකම කොහොමද ලියා ගන්නවද? නමුත් ලියෙන්නේ නෑ. හරි? right. ලියා ගන්නකො එන මාතෘකාව ලන්දේසීන් ඉන්දියාවට පැමිණීම. right. අලුත් අනු මාතෘකාවක් ලන්දේසීන් ඉන්දියාවට පැමිණීම. හරි. දැන් ලියන්න පුතේ පළවෙනි කරුණක් දාලා 1602 දී
පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම 1602 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම වරහන් ඇතුළේ යන පුතේ VOC මතකයිනේ 1602 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම වරහන් ඇතුළේ VOC පිහිට වූ ලන්දේසීන් ඉන්දියාවේ පහත සඳහන් ප්‍රදේශවල 1602 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම වරහන් ඇතුළේ VOC පිහිට වූ ලන්දේසීන් ආසියාව කෙරෙහි සිය අවධානය යොමු කරන ලදී. ආසියාව කෙරෙහි සිය අවධානය යොමු කරන ලදී. සර් ඔව් 1602 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිට වූ ලන්දේසි ඉන්දියාවේ පාසල්දාන ප්‍රදේශවල කියලානේ කිව්වේ. මම එහෙමද කිව්වේ? එනේ වාක්‍ය පොඩ්ඩක් පැටලවිලා පුතේ. හරිද? ඒ වාක්‍ය පොඩ්ඩක් හරි ගස්ස ගන්න. හොඳේ? මම දැන් දෙවෙනි එක කියපු එක තමයි හරි. මම වාක්‍ය ටික පැටලවලා කියලා තියෙන්නේ. ආයි පාරක් අහන්න මගේ මුල දැන් කියන්න. right? 1602 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම වරහන් ඇතුළේ VOC right? පිහිට වූ ලන්දේසි ආසියාව කෙරෙහි ඒකයි ඉන්නෝලද ආසියාව කෙරෙහි සිය අවධානය යොමු කරන ලදී. right? වෙන මොන හරි කොන පුතේ කපා ගන්න. හරිද? ආසියාව කෙරෙහි සිය අවධානය යොමු කරන ලදී. ආසියාව කෙරෙහි සිය අවධානය යොමු කරන ලදී. හරි. පුදු තරුවක් දාලා ඊළඟ කරුණුත් ලියා ගමු. හරි ඉස්සර කිව්ව වාක්‍ය දැන් තමයි එන්නේ. ලන්දේසීන් ඉන්දියාවේ පහත සඳහන් ප්‍රදේශවල ලන්දේසීන් ඉන්දියාවේ පහත සඳහන් ප්‍රදේශවල තම බලය ලන්දේසීන් ඉන්දියාවේ පහත සඳහන් ප්‍රදේශවල තම බලය පිහිටුවා ගන්නා ලදී. තම බලය පිහිටුවා ගන්නා ලදී. කියලා පුතා අපි ප්‍රදේශ ටික ලියා ගන්න ඕන. අච්චු පොතේ 71 වෙනි පිටුවේ උඩම ඡේදයේ නම් ටික තියෙනවා. මොකද මේ නම් හරියට අහලා ලියන්න නැත්නම් වෙන වෙන නම් ලියන නිසා පොඩ්ඩක් එතනුත් බලන්න. පිහිටුවා ගන්න ලදී ඉතින් මේ පිහිටුවාගත් තැන් ටිකේ නම් ටික ලියන්න යන්න. 1 2 3 4 කියලා පල්ලයට ලියා ගන්න. වෙන පාඩක ලියා ගන්න වේවි. පිටුව මොකද්ද? ලන්දේසීන් ඉන්දියාවේ පහත සඳහන් ප්‍රදේශවල තම බලය පිහිටුවා ගන්නා ලදී. දැන් මම කියන්නේ පුතේ ඒ පිහිටුවාගත් තැන් ටික අච්චු පොතේ 71 වෙනි පිටුවේ 71 වෙනි පිටුවේ උඩම ඡේදයේ තියෙන ඒ නම් ටික. ඒක අන්තිම වාක්‍ය වල මේ අනුව ඉන්දියාවේ ගුජරාට්, බෙන්ගාල, ඔරිස්සා, බිහාර් වැනි ප්‍රදේශවල ලන්දේසි බලය පැතිරුණා. ඒක තමයි ලියන්න ඕන නම්. ලියන්න මුලින්ම ගුජරාට්. එක ගුජරාට්. දෙක බෙන්ගාල. තුන ඔරිස්සා. හතර බිහාර්.
විහාර. හතර විහාර. හරි. දැන් පුතේ ලන්දේසින් ඉන්දියාවට පැමිණීම ගැනත් අපි ලියුව ප්‍රමාණවත්. මොකද ඊටු ටික අපි ටියුට් එකේ ප්‍රශ්න වලින් සාකච්ඡා කරමු. දැන් ලියන්න අනුමාත්‍රකාවක් නැවත ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණීම කියලා. ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණීම. අනුමාත්‍රකාව ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණීම. හරි. දැන් පුතේ මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. මට ඉස්සෙල්ලා පෙන්වන්න බැරුණා කතා කරද්දිම ඉංග්‍රීසීන් ඇත්තටම ඉන්දියාවට එන්න කලින් මුලින්ම එන්නේ අග්නිදිග ආසියාවටනේ. අග්නිදිග ආසියාවේ ජාවා සුමාත්‍රා කියන දූපත් වල තමයි මුලින්ම එන්නේ ඉංග්‍රීසි. අපි සිටියමකින් බලමු කොහෙද මේ ජාවා සුමාත්‍රා තියෙන්නේ කියලා. රයිට්. ඔය මම දැන් ඔය ලෝක සිටියක උඩ වෙනවා එක පැත්තකින් ඉන්දියාව තියෙනවා ලංකාව තියෙනවා නේද? රයිට්. පල්ලෙහාට වෙන්න තමයි සුමාත්‍රා දූපත සහ ජාවා දූපත තියෙන්නේ. මුලින් ඒගොල්ලෝ අවධානය යොමු කරන්නේ මේ පැත්ත. ඊට පස්සේ තමයි ඉන්දියාව කෙරෙහි ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙන්නේ. හරිද? right. දැන් අපි එහෙනම් ලියමු පළවෙනි වාක්‍යයක යටතේ තරුවක් දාලා ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණෙන සමය වන විට. ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණෙන සමය වන විට, කියන කාලය වන විට ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණෙන සමය වන විට ඉන්දියාව තුල මූගල් අධිරාජ්‍ය ශක්තිමත්ව පැවතුණි. මූගල් අධිරාජ්‍ය ශක්තිමත්ව පැවතුණි. මූගල් අධිරාජ්‍ය ශක්තිමත්ව පැවතුණි. හරි. දැන් පුතේ ඔන්න මූගල් අධිරාජ්‍ය ගැන ඔයගොල්ලන්ට 71 වෙනි පිටුවේ පුංචි හැඳින්වීමක් දීලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ මූගල් අධිරාජ්‍ය කියන්නේ මොකක්ද කියන කාරණා. right? මූගල් අධිරාජ්‍යයට පදනම දමන ලද්දේ බාබුර් නැමැති පාලකයා විසිනි. 1526 වර්ෂයේදී උතුරු ඉන්දියානු ප්‍රදේශ කීපයක්ම ආක්‍රමණය කළ හෙතම එහි වෙනම පාලනයක් පිහිටුවන ලද. දැන් පුතේ මූගල්වරු පුතේ ඉන්දියාව ආක්‍රමණය කරන ලද මුස්ලිම්වරු පිරිසක්. right? උතර බාබුර් කියන පුද්ගලයා තමයි උතුරු ඉන්දියාව ආක්‍රමණය කළ පුතේ ඔය මූගල් අධිරාජ්‍යයට පදනම දා. අධිරාජ්‍ය ගොඩනගන්නේ යාගේ මුණුබුරෙක් වෙච්ච මහා අක්බර්. right? හැබැයි උතුරු ප්‍රදේශ ගොඩක් යටත් කරගන්න මුලින්ම බාබුර්. තේරුණාද? ඔයගොල්ලෝ අහලා ඇති ඉන්දියාවේ පුතේ බුදුදහම නැති වුණේ මේ හින්දු ආගමේ බලපෑමකට වඩා right? ඔය බාබුර්ගේ ආක්‍රමණයත් එක්ක පුතේ විශාල විනාශයක් බුද්ධහමට වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙන නාලන්දා විශ්වවිද්‍යාලය ඉන්දියාවේ තිබිච්ච පොත්පත් සති ගාණක් මාස ගාණක් විච්චුණානේ. right? ඒ තරම් පොත්පත් තිබ්බා. right? එතකොට මේ ඔය මූගල් ආක්‍රමණයෙන් තමයි පුතේ ඉන්දියාවේ බුද්ධහම සම්පූර්ණයෙන් තුරන් වෙලා ගියේ. කොහොමද බුද්ධහම වැඩි කාලයක් ඉන්දියාවේ මේ පැවතුනේ නැහැනේ. right? ඉන්දියාව පැවතුනේ නැහැ පුතේ බුදුදහම. බුදුහාමුදුරුවෝ උප්පත්තිය ලැබුවට බුදුදහම ඉතුරුනේ අපේ රටවල් වල විශේෂයෙන්ම ලංකාවේ. දැන් තව තියෙනවා තායිලන්තේ බුරුමෙත් තියෙනවා තමයි. හැබැයි බුදුහාමුදුරුවන්ගේ මේ වැඩිම සර්වඥතාවතුන් පාරිභෝගික වස්තුන් සියල්ලම තියෙන ලංකාවේ පුතේ වැඩි ප්‍රමාණෙ තියෙන. ඒ අතින් අපි වාසනාවන්ත. හරිද? එතකොට මේ ඉන්දියාවේ මුගල් ආක්‍රමණ පුතේ අතර බුදුදහමත් නැති වෙලා ගියා.
එතකොට ඔය බාබුරු දැන් ඇත්තටම ලොකු විනාශයක් කරා. හැබැයි දැන් ඒ පරම්පරාවේ බාබුරුගේ මුණුබුරා වෙච්ච මහා අක්බර් සම්බන්ධයෙන් නම් එහෙම නෙවෙයි තියෙන්නේ මතයක් මිනිස්සු. මහා අක්බර්ට පුතේ හැමෝම කැමති. ටීවී එකේ ගියා නේද ජෝධා අක්බර් කියලා. චිත්‍රපටියකුත් ගියා. අර කතාවක් ගියා. අර ජලාල් කියලා එහෙම හිටියේ මතකද ඒ දවස්වල. right? මොකද මහා අක්බර් කියලා කියන්නේ පුතේ මේ සියලු ආගම් වලට ගරු කරපු බොහොම හොඳ පාලකයෙක්. right? අධිරාජ්‍යයක් කියන බොහොම සාධාරණ අධිරාජ්‍යයක් තමයි මහා අක්බර්. මුගල් අධිරාජ්‍යයේ හිටපු ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි පුතේ මහා අක්බර් රජු. එයා මේ මස් මාළුවත් ආහාරයට නොගත්තු කෙනෙක් තමයි ජෝධා මේ පොදු මේ මහා අක්බර් කියලා කියන්නේ. හැබැයි පුතේ මේ මස් මාළු කෑවේ නැහැ කියන එකකින් එයා හරි හොඳ කෙනෙක් කියලා නිර්වචන වලට එන්න බෑ. එයා අතරම හොඳයි. නැත්නම් ඔය විදිහේ මස් මාළු ලොකන හැමෝම හරි හොඳයි කියන්නේ. හරි. මොකද මේ හිට්ලරුත් එහෙම මස් මාළු කෑවේ නැහැ. මත්පැන් කටේ තිබ්බෙත් නැහැ. හැබැයි ලොකු විනාශයක් කරානේ නේද? ඒ නිසා අපිට එක දෙයකින් මිනිසුන් තීරණය කරන්න බෑ හොඳයිද නරකයිද කියලා. ඒක එක දෙයක් විතරයි. හරිද? මහා අක්බර් කියන පුතේ කොහොමත් සියලු ජන වර්ගයන්ට සියලු ආගම් වලට බොහොම සමානව සැලකපු හොඳ පාලකයෙක්. හරි. එතකොට එයාගෙන් පස්සේ පුතේ ජහංගීර් අධිරාජ්‍යය ඉඳලා තියෙනවා. දැන් එයාගේ කාලේ තමයි ඉංග්‍රීසින් ඉන්දියාවට එන්නේ. ඊට පස්සේ ඉඳලා තියෙනවා පුතේ තවත් ප්‍රබල අධිරාජ්‍යයක් තමයි ෂාජහන්. ඔයගොල්ලෝ ෂාජහන් රජුරු ගැන අහලා තියෙන්නේ නේද? ෂාජහන් රජුරු හරි ප්‍රසිද්ධයි. ඇයි ප්‍රසිද්ධ? ඔය ඉන්දියාවේ අග්‍රා නගරයේ තියෙන ටච් මහල් කියන විශේෂ ගොඩනැගිල්ල හැදුවේ යාන් ටච් මහල් ලෝකෙ ඉතාමත් පුදුම හතක විදිහට සැලකුවානේ පැරණි ලෝකේ. right? කිරිගඩ වලින් පුතේ හරි ගස්සලා තියෙන්නේ. ටච් මහල මේ සදාතනික ප්‍රේමයේ සිහිවටනේ කියලා කියන්නේ. සදාතනික ප්‍රේමයේ සිහිවටනේ කියලා කියන පුතේ දැන් මේ රජුරුවන්ගේ බිරිඳ මුම්තාස් මහල් එයා මිය ගියාම ඇය වෙනුවෙන් තමයි මේක මේ අග්‍රා නගරයේ නිර්මාණය කළේ. තේරුණාද? ටච් මහල් අද ලෝකයේ විශාල විදේශික ප්‍රමාණයක් නැත්නම් සංචාරක ප්‍රමාණයක් ගණනය කරන තමයි ටච් මහල් කියන්නේ. ඉතින් ඒක ලස්සන තියෙනවා ටච් මහලේ සමරු ඒ වරන් යනවා. අපේ රටවල තියෙන විකුණන ඉතින් හැමෝම ප්‍රේමී සංකේතය කියලා බොහොම ලොකුවට කතා කරනවා. හැබැයි ඔයගොල්ලෝ ඉතිහාසයේ ගැඹුරට හොයාගෙන යන්න බලන්න. හරි? ඔය කියන තරම් ප්‍රේමයක් එතන තිබ්බද කියන කතාව. මොකද පුතේ ෂාජහන් රජුරුවන්ගේ තුන්වෙනි බිරිඳ තමයි මුම්තාස් මහල් කියලා කියන්නේ. හරි? මුම්තාස් මහල් බඳින්න කෙනෙක් ඉඳද්දි බඳින්න ඉන්න එක්කෙනා මරලා තමයි මෙයා විවාහ කරගන්නේ රජු. තේරුණාද? අනිත් එක අපි තුමු ආදරයෙන් හින්දාම එහෙම බලෙන් හරි ගත්ත කියලා. කෙනෙක් මිය ගියාට පස්සේ පුතේ මුකුත් හදලා වැඩක් තියනද පුතේ? හරි? ඉන්නවනම් ආදරේ නම් ඉන්න කාලේ තමයි ආදරේ පෙන්වන්න ඕන. මිය ගියාට පස්සේ ගහනේව සොහොන්කෝ. ඕක මේ ආදරේ සංකේතයක් නෙවෙයි. ඕක ඇවිල්ලා ෂාජහන් රජුරුවන්ගේ මේ මහාන් තත්ත්වකම උගුඩුකමේ සංකේතය. තේරුණාද? ඒතු ආදරේ සංකේතය නෙවෙයි. අපේ වලගම්බා රජුරුව වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න ගියා මතකද සෝමාදේවි? රතින් බහැරහලා තියෙන කතාව. අන්න නියම ආදරේ. ඒ වෙනුවෙන් වලගම්බා රජුරුව සෝමාරාමයේ කියලා චෛත්‍යයක වන්න නියම සංකේත ජීවිත ලියන කාට. ඒවා තමයි ආදරේ කියන්නේ. මරුණට පස්සේ සෝන් පුතන් ගෙවුවයි කියලා මහලු උඩට. ඒක ආදරේ වෙන්නේ නැහැ. ආදරේ සංකේතයක් වෙන්නේ නැහැ පුතේ. තේරුණාද? අනික් කාරණා පුතේ ඔච්චරම ආදරේ නම් එයාගේ සෞඛ්‍ය ගැන හිතන්න තිබ්බ යාට. 14 වෙනි ළමයා හම්බ වෙන්න ගිහලා තමයි මිය යන්නේ මේ මුම්තාස් මහල්. ඒකත් තව පැත්තකින් තියමුකෝ. දැන් ඔච්චර ආදරේ න පුතේ එයා වෙනුවෙන් ජීවිත කාලෙම කැපවෙලා ඉන්න බෑ. හරිද? මුම්තාස් මහල් මිය ගියාට පස්සේ මුම්තාස් මහල්ගේ නංගිව විවාහ කර ගන්නවා මේ ෂාජහන් රජු. මරු ආදර කතාව. හරි ලස්සන ආදර කතාව මේ. අන් කියන්නේ ඒකයි. දැන් උතන ලස්සන අපි මේ ප්‍රේමයේ නියම සංකේතය කියන්නේ ඒක හදපු හින්දා. නමුත් ඒකේ ඇත්ත කතාව අරන් බැලුවොත් ඕක ලස්සන ප්‍රේම කතාවක් නෑ එතන. තේරුණාද? අනික මේ. ඔයගොල්ලෝ අහලා තින්නේ දැන් ඒක හදපු මිනිස්සුන්ගේ අතපය කැප්පුවනේ මේ. ඇස් අන්ධ කෙරෙව්වනේ. ඇයි? නැවත මේ වගේ නිර්මාණයක් බිහි වෙන එක නවත්තන්න. ආදරය අඳුරන මිනිස්සුන්ට පුතේ එහෙම දෙයක් කරන්න බෑනේ. මිනිස්සුන්ට ආදර කරන දන මිනිස්සු නෙවෙයි ෂාජහන් කියන්නේ. ඒක තනිකර ආඩම්බර උද්දච්ච රජෙක්. එයාගේ ලොකුකම් පෙන්වන හදපු නිර්මාණය තමයි පුතේ මේ අග්‍රාවල තියෙන ටජ් මහල. එහෙම නැතුව ඒක ඕගොල්ලොත් දිග හැමෝම කියන්නම් වාලේ මේක ආදරේ සාදාතනික ප්‍රේම සීවටනේ කියලා ඈ කට්ටියට ඈගි බෝඩ ප්‍රෝමාරු කර ගන්නවා සොහොන් කොටක්. හරි? සොහොන් කොටක් ඕක මේ ප්‍රේමිනී සංකේතයක් නෙවෙයි. හරි? සැබෑ ප්‍රේමයේ එකකට තිබිලත් නෑ පුතේ.
හරි. එතකොට ඔන්න මුගල් අධිරාජ්‍ය ගැන කියද්දි මම ඒ ටික කිව්වේ පුතේ අන්තිමට එයාගෙන් පස්සේ එනවා ඖරංගසේබ් කියලා ඖරංගසේබ් කියලා අධිරාජ්‍යයක් එයාගේ කාලෙදි පුතේ මුගල් අධිරාජ්‍ය පස්සේ පරිහානියටපත් වෙනවා. මුගල් අධිරාජ්‍ය පරිහානියටපත් වුණාට පස්සේ තමයි ඉංග්‍රීසීන්ට තේරෙන්නේ අපිට දැන් ඉන්දියාව අල්ලගන්න පුළුවන් කියලා. ඒ අධිරාජ්‍යකම පුතේ විශාල ප්‍රදේශයක එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක කෑලි කෑලි වලට කැඩෙනවා. එතකොට තමයි මේගොල්ලෝ ඉන්දියාවේ බලය පිහිටවන්න උත්සාහ කරන්නේ. හරි පුතේ. එතකොට තව පොඩි වෙලාවක් නම් තියෙනවා. හැබැයි ඉතුරු වෙලාව අපිට ලියන්න තියෙන නෝට් එක. හරිද? ඒ නිසා අපි මෙතනින් නවත්තමු. නෝට් එක මම දැන් ගෲප් එකට එවන්නම්. දැම්ම නෝට් එක ලියලා ඉවර කරන්න. හරි? ලොකු ප්‍රමාණයක් නෑ නෝට් එකේ ලියන්න. පොඩි ප්‍රමාණයක් තව ඉතුරුලා තියෙන්නේ. ජෙන්ගෙන් ඕනේ නෑනේ. ඔව් ආයි ඇඩ් වෙන්න එපා පුතේ. ටක් ගාලා අහගන්න. ටියුට් එකේ කරන්න ඕන තැන ටියුට් එකේ ඔයගොල්ලෝ කරන්න ඕන 19 දක්වා. ලබන සතියේ ටියුට් එකේ 19 දක්වා මම උත්තර කියනවා. ටියුට් එකේ 19 දක්වා ලියන්න. මම දැන් නෝට් එකේ ඉතුරු ටික දානවා. ඒකත් ලියා ගන්න. හතරෙන් පීඩියුට් එක වල තියෙන ටියුට් එකේ. ටියුට් එක මම එවලා තියෙන පුතේ ගෲප් එකට. මම ඕන ආයෙ පාරක් ෆෝවර්ඩ් කරන්න. හරි? ඔව්. හතරවෙනි පාඩමේ ටියුට් එක මම ගෲප් එකට දාලා තියෙනවා. රයිට්? හම්බෙච්ච තියෙනවනම් මම ආයෙ පාරක් ෆෝවර්ඩ් කරන්නම්. හරි. එහෙනම් අපි මෙතනින් නවත්තමු. මට මේ වීඩියෝ කරපු එක්කෙනා පුතේ ඊමේල් එකෙන් හරි මොකක් හරි ක්‍රමයකින් එවන්න. ඒතර මම සර් මම WhatsApp වලින්